හරි ප්‍රධාන මාතෘකාව ලියා ගන්න 25 වෙනි පාඩම බහු අශ්‍රවල කෝණ. බහු අශ්‍රවල කෝණ. හරි. අපි එන මේ පාඩමට ගිහිල්ලා බලමු මොනවද මේකේ තියෙන්නේ. ඒතර නවයේ ශ්‍රේණියේදී මොනවද අපිට මේ ජ්‍යාමිතියේදී මේ බහු අශ්‍ර සම්බන්ධව දැනගන්න තියෙන්නේ කියන එක. හරි මම හිතන්නේ හැමෝම ප්‍රධාන මාතෘකාව ලියලා තියෙන්නේ නේද? 25 වෙනි පාඩම බහු අශ්‍රවල කෝණ. හරි. බලන්න බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා බලමුකෝ. නේද? දැන් ප්‍රධාන මාතෘකාවට යන්න කලින් ඒකෙන් කියවෙන දේ බලන්න. මොකක්ද බහුවස්ත්‍රයක් කියන්නේ? සාමාන්‍යයෙන් අපිට බහු කියන්නේ මොකක්ද? ගොඩක් කියන එකනේ. නේද? අශ්‍රයක් කියන්නේ සංවෘත රූපයක්. හරිද? එතකොට අර සරල රේඛා ඛණ්ඩ වලින් හැදුණු සංවෘත රූපයකට අපි කියනවා බහුවස්ත්‍රයක් කියලා. එතන පාද කීයක් අඩුම තියෙන්න ඕනද බහුවස්ත්‍රයක් අඳින්න නම්? අඩුම පාද 3ක් තියෙන්න ඕන. අර පාද දෙකකින් බෑනේ බහුවස්ත්‍රයක් අඳින්න නේද? බලන්න මේ වගේ පාද දෙකක් ගත්තොත් අපිට බෑ මේකෙන් සංවෘත රූපයක් අඳින්න. එහෙනම් අඩුම පාද 3ක් තියෙන්න ඕනේ. එහෙනම් අපිට බහුවස්ත්‍රයක් කියන එක හඳුන්වන්න පුළුවන් පාද 3ක් හෝ ඊට වඩා වැඩිපුර තියෙන සංවෘත රූපයකට. හරි සංවෘත තල රූපයකට අපි කියනවා බහුවස්ත්‍රයක් කියලා. හරි එහෙනම් ප්‍රධාන මාතෘකාව යටතේ මෙහිම ලියන්න පළවෙනි කරුණ විදියට අපි ඉස්සෙල්ලම බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වමු. ලියන්න මෙහෙම පාද 3ක් හෝ වැඩි ප්‍රමාණයක් ඇති පාද 3ක් හෝ වැඩි ප්‍රමාණයක් ඇති ඒ කියන්නේ 3ක් හෝ ඊට වඩා වැඩිපුර හරිද? පාද 3ක් හෝ වැඩි ප්‍රමාණයක් ඇති සංවෘත තල රූපයක් බහු අශ්‍රයක් ලෙස හැඳින්වේ. බහු අශ්‍රයක් ලෙස හැඳින්වේ. පාද 3ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුළත් වෙන සංවෘත තල රූපයක් බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වේ. හරිද? තල රූප කියන්නේ මොනවද? තල රූප කියන්නේ මොනවද? මේ සරල රේඛා ඛණ්ඩ විතරක් තියෙන රූප වලට අපි කියනවා තල රූප කියලා. දැන් බලන්න මෙන්න මේක. මම මෙහෙම රූප සටහනක් ඇන්දොත් මේ රූප සටහන සංවෘතද නැද්ද? සංවෘත කියන්නේ මොනවද? වැහිලා තියෙන්න ඕන. හරි වැහිලානේ තියෙන්නේ නේද? හැම ප්‍රදේශයෙම කවර් වෙලා තියෙන්නේ. එහෙනම් මේක සංවෘත එකක්. හැබැයි තල රූපයක්ද නැහැ. ඇයි නැත්තේ? මෙතන බලන්න මේ වක්‍ර රේඛාවක් තියෙනවා. හරිද? එහෙනම් සංවෘත තල රූපයක් කියන්නේ මොන වගේ දේවල් වලටද? මෙන්න මේ වගේ ඒවා. අපිට උදාහරණයක් විදිහට මේක ගන්න පුළුවන්. මේකේ පාද කීයක් තියනවද? 3ක් තියෙනවා. හරිද? ඊළඟට තව ගන්න පුළුවන් මට මේ වගේ එකක්. පාද කීයද? 4යි. හරිද? ඊළඟට තව ගන්න පුළුවන් මට මේ වගේ එකක්. පාද කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. හරිද? ඔය වගේ පාද වැඩි ප්‍රමාණයක් අරගෙන අපිට නේද පාද ටික ටික වැඩි කරලා අපිට ඕන තරම් බහුවස්ත්‍ර අඳින්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊළඟ මේ බහුවස්ත්‍ර වල ටිකක් නම් ටිකක් මතක් කරගන්න. මම හිතන්නේ 8 ශ්‍රේණියේදී එහෙම මේ ටික ඉගෙනගෙන ඇති. පාද 3ක් තිබුණොත් ඒකට කියනවා අපි මොකක් කියලාද නම? පාද 3ක් තියෙන සංවෘත තල රූපයකට ඒ බහුවස්ත්‍රයට කියනවා ත්‍රිකෝණය කියලා. හරිද? පාද 3ක් තියෙනවා නම් කියනවා ත්‍රිකෝණය. අපිට සාමාන්‍යයෙන් අවශ්‍ය ටික විතරක් අපි බලමු. පාද 4ක් තිබුණොත් මොකද්ද? 5ක් 6ක් 7ක් 8ක් 9ක් හරි 10ක් ඊළඟට 12ක් හරි. එහෙනම් ඔයගොල්ලෝ මේ විදිහට කරා ගන්න ලියන්න මෙහෙම අනුමාත්‍රකාවක් විදිහට ලියන්න පාද සංඛ්‍යාව අනුව බහුවස්ත්‍ර නම් කිරීම. පාද සංඛ්‍යාව අනුව බහුවස්ත්‍ර නම් කිරීම.
පාද සංඛ්‍යාව අනුව බහු අස්ත්‍ර නම් කිරීම. හරි. පොත කොටස් දෙකකට බෙදලා ඔන්න වගුවක් විදිහට හදාගන්න. එතකොට පැහැදිලි ඉන්නේ නේද? පළවෙනි තීරුවේ ලියන්න පාද ගණන. දෙවෙනි තීරුවේ ලියන්න බහුවස්ත්‍රයේ නම. හරි. පාද ගණන සහ බහුවස්ත්‍රයේ නම. හරිද? හරි. එහෙනම් පාද ගණනය යටතේ ඉක්මනට ලියාගෙන යන්න 1 යට 1 3 4 5 6 7 8 9 10 12. ඔගොල්ලෝ මේ පාඩම හරියට තේරුම් ගන්න. අද දවසෙන් අපිට එක පාඩමක් 25 වෙනි පාඩමනේ අපිට පටන් ගත්තේ නේද? මේක අද දවසෙන් කවර් කරගන්න පුළුවන්. ඒකින්ද හරියට තේරුම් ගන්න පුළුවන් විදියට හොඳට අහගෙන ඉඳලා මේ වැඩ ටික කරන්න. හරි? හරි. අපි එනම් නම් ටික බලමු නේද? පාද තුනක් තියෙන බහුවස්ත්‍රයකට නමක් කියනවා මොකද්ද? ත්‍රිකෝණය. පාද හතරක් තියෙනවා නම් ඒ බහුවස්ත්‍රයට කියනවා නම් මොකද්ද? හතරට මොකද්ද කියන්නේ? චතු. එහෙනම් අර බහුවස්ත්‍රවල දැන් ඕගොල්ලන්ටත් සර්නේම් එකක් තියෙනවනේ නේද? ඒ වගේ මේගොල්ලන්ටත් සර්නේම් එකක් තියෙනවා. ඒක තමයි අශ්‍රය. හරි? එතකොට හතර නම් හතරට කියන අපි චතු කියලා සිංහලෙන් නේද? චතුරාශ්‍රය. හරි? එහෙනම් හතර ලියන්න චතුරාශ්‍රය. මේ චතුරාශ්‍ර අපිට වර්ග කිරීමක් කරන්න පුළුවන්. චතුරාශ්‍ර වර්ග පහක් තියෙනවා. සමචතුරාශ්‍ර, ඍජු කෝණාශ්‍ර, රොම්බස, ට්‍රපීසියම්, සමාන්තරාශ්‍ර ඔය වගේ චතුරාශ්‍ර වර්ග පහක් තියෙනවා. පොදුවේ පාද හතරක් තියෙන සංවෘත තල රූපයක් ගත්තොත් අපි ඒකට කියනවා චතුරාශ්‍රය කියලා. පහක් තියෙන එකට මොකද්ද කියන්නේ? පහට මොකද්ද කියන්නේ සිංහලෙන්? පහනේ. පහට කියන්නේ පහ නෑ. සිංහල අර ක්‍රමයක් තියෙනවනේ මොකද්ද කියන්නේ? පංච. හරි? එහෙනම් පාද පහක් තියෙන ආශ්‍රයයකට මොකද්ද අපි කියන්නේ? පංචාශ්‍රය. හරි? එහෙනම් පාද පහක් තියෙන එකේ නම ලියන්න පංචාශ්‍රය. හයක් නම් ෂඩාශ්‍රය. හතක් නම් සප්තාශ්‍රය. අට අෂ්ටාශ්‍රය. නවයක් නම් කියනවා නවාශ්‍රය කියලා. 10ක් නම් දසාශ්‍රය. ඊළඟ 12ක් නම් කියනවා මොකද්ද? ද්වාදශාශ්‍රය. දශාශ්‍රය. හරි? හරි දැන් 11 12 13 14 එහෙම ඕනේ නැහැ මේ අපිට සාමාන්‍ය මතක තියාගන්න තියෙන ටික තමයි ඕක. දැන් නම දුන්නොත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඒකේ පාද කීයක් තියෙනවද. හරි? 12ට කියනවා මොකද්ද? ද්වාදශාශ්‍රය. හරි එහෙනම් ඔන්න චතුරාශ්‍රය බහුවස්ත්‍රයක තියෙන පාද ගණන අනුව ඒ බහුවස්ත්‍රයට දෙන්න පුළුවන් නම් තමයි අපි මේ පොඩ්ඩක් ලියාගත්තේ. හරිද? හරි. එහෙමනම් අපි ඊළඟට යමු. ඔයගොල්ලෝ මතකයිද මම සාමාන්‍ය ඔයගොල්ලෝ 6 වසරේදී වගේ කරපු දෙයක් අහන්නම්. කෝණ වර්ග. කෝණ වර්ග කීයක් තිබුණාද? මතකද? කෝණ වර්ග තියෙනවා 5ක්. මොනවද 5? එකක් තමයි සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ,
පරාවර්තන කෝණ. හරිනේ. ඕවනේ කෝණ වර්ග පහක් කියලා ඉගෙන ගත්තේ නේද? හරි. ඒතර මට මේ එක කෝණ වර්ගයක් අවශ්‍ය වෙන ඊළඟ කොටස කරන්න. ඒකින්ද මම මේ ටික පොඩ්ඩක් ඉක්මනට මතක් කරගන්නවා. ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් තියෙනවා නම් නෝට් කරගන්න. හරි. මම අර ඔක්කොම නෝට් එකක් විදියට දෙන්නේ නැහැ. මොනද කෝණ වර්ග පහ? සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ සහ පරාවර්තන කෝණ. සුළු කෝණයක් කියන්නේ මොන වගේ එකක්ද? අංශක 90කට වඩා අඩු කෝණයකට අපි කියනවා සුළු කෝණයක් කියලා. හරියටම අංශක 90ක් තියෙනවා නම් ඒකට කියනවා මොකක්ද? ඍජු කෝණයක් කියලා. 90ත් 180ත් අතර අගයක් තියෙනවා නම් ඒ කෝණයට අපි ඒකට කියනවා, ඒ කියන්නේ මේ වගේ ඒකට කියනවා මොකක්ද? මහා කෝණයක්. හරිද? ඊළාට හරියටම අංශක 180ක් තියෙනවා නම් අපි ඒකට කියනවා, ඒ කියන්නේ සරල රේඛාවක් වගේ නේද? සරල කෝණයක් කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ. හරිද? අනිත් කෝණ වර්ගය තමයි මොකද්ද? අංශක 180ට වඩා වැඩි 360ට වඩා අඩු ඒවා. 180ට වැඩි 360ට වඩා අඩු ඒවට කියනවා අපි පරාවර්තන කෝණ කියලා. මට පරාවර්තන කෝණයක් මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්. මෙන්න මේ කෝණය. මෙතන තියෙන නම් සුළු කෝණයක්. ඒකේ අනිත් පැත්තේ තියෙන්නේ පරාවර්තන කෝණය. හරිද? එහෙනම් ඔන්න කෝණ වර්ග ටික මතක තියාගන්න. මොනවද කෝණ වර්ග? හරි? පොඩි පන්තියක ඉගෙන ගත්ත ටිකක් ඔන්න මම මතක් කරේ. හරි. අවශ්‍ය දේවල් තියෙනවා නේද? එතන පොඩ්ඩක් නෝට් කරගන්න. හරි. ඔන්න මම තවත් දෙයකට යනවා. අපි දැන් බහුවස්ත්‍ර ගැන කතා කරේ නේද? බහුවස්ත්‍රයේ තියෙන පාද ගණන අණුව නම් කරන්න දැන් අපි කතා කරා. ඊට පස්සේ මම කෝණ වර්ග ටිකක් කිව්වා. ඊළඟට මෙන්න මේ බහුවස්ත්‍ර මේක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් 8 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙන්න ඕන දෙයක්. බහුවස්ත්‍ර අපිට කොටස් දෙකකට වර්ග කරගන්න පුළුවන්කම තියෙනවා. බහුවස්ත්‍ර වර්ග දෙකයි. එකක් තමයි උත්තල බහුවස්ත්‍ර. අනිත් එක තමයි අවතල බහුවස්ත්‍ර. හරිද? එක වර්ගයක් තමයි උත්තල බහුවස්ත්‍ර, අනිත් එක තමයි අවතල බහුවස්ත්‍ර. හරිද? බලමු මේ උත්තල බහුවස්ත්‍රයක් කියන්නේ මොකද්ද? අවතල බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද? මේක තේරුම් ගන්න තමයි මම මේ කෝණ වර්ග ටික ආයෙත් මතක් කරේ. හරිද? ඔන්න මම බහුවස්ත්‍ර කිහිපයක් අඳිනවා. පාද කිසියම් සංඛ්‍යාවක් ඇතුළත් කරලා බහුවස්ත්‍ර කිහිපයක් අඳිනවා. ඔන්න හිතන්න මම මුලින්ම ඇඳා මෙන්න මේ වගේ බහුවස්ත්‍රයක්. හරිද? ඊළඟට තව එකක් අඳිනවා මම මේ වගේ එකක්. හරි මේකත් බහුවස්ත්‍රයක්. සංවෘත තල රූපයක් සරල රේඛා විතරයි පාද විදියට තියෙන්නේ. එහෙනම් මේක බහුවස්ත්‍රයක්. පාද කීයක් තියෙනවද? 1 2 3 4 5 6. එහෙනම් මේක මොන වගේ නමක්ද දෙන්න පුළුවන් අපිට මේකට ෂඩාශ්‍රයක් නේද? හරි ෂඩාශ්‍රයක්. පාද 6ක් තියෙනවා. මේක ෂඩාශ්‍රයක්. මේක බලන්න 1 2 3 4 5 6. ආයෙත් 6. ඒකත් ෂඩාශ්‍රයක්. ඔන්න මම තව එකක් අඳින්නම් මේ වගේ එකක්. ඒක මොන වගේ එකක්ද? පාද 4ක් තියෙනවානේ. ඒක මොනවද? චතුරස්‍රයක්. හරි ඊළඟට මට තව එකක් අඳින්න පුළුවන් මේ වගේ එකක්. මේකත් චතුරස්‍රයක්. හරිද? පැහැදිලි නේද? හරි. එතකොට පොඩ්ඩක් ඉන්න ලියන්න එපා බලා ගන්න මම ලියන්න දෙන්නම්. හරි? ඉස්සෙල්ලා මේ ටික හඳුනගමු. හරි? උත්තල බහුවස්ත්‍ර කියන්නේ මොනවද? අවතල බහුවස්ත්‍ර කියන්නේ මොනවද? හරි. දැන් බලන්න ඕනෑම බහුවස්ත්‍රයක් ගත්තාම ඒ බහුවස්ත්‍රයේ ඇතුළත තියෙන කෝණ ටිකක් ඕගොල්ලන්ට හඳුන ගන්න පුළුවන්. ඒවට අපි කියනවා මොනවද? ඇතුළත තියෙනවා නම් අභ්‍යන්තර කෝණ කියලා. හරි? පිටින් තියෙනවා නම් කියනවා බාහිර කෝණ කියලා. බලන්න මෙන්න මේකේ අභ්‍යන්තර කෝණ.
හරි මේ රූප සටහනේ බලන්න අභ්‍යන්තර කෝණ මේ තියෙන්නේ එකක්. කෝණයක් හැදෙන්නේ කොහොමද? පාද දෙකක් එකතු වීමෙන් ඒ අතර හැදෙන කෝණය තමයි කෝණයක් කියලා කියන්නේ. හරිද? එතකොට මේ ඇතුළත හැදෙන හින්දා මේකට කියනවා අපි අභ්‍යන්තර කෝණයක්. බලන්න මෙතනක් තියෙන අභ්‍යන්තර කෝණයක්. මෙන්න මේ විදිහට අභ්‍යන්තර කෝණ අපිට 6ක් මේකේ නම් කරගන්න පුළුවන්කම තියෙනවා. හරි මේක ගමු. මේකෙත් තියෙනවනේ අභ්‍යන්තර කෝණ. මේ මෙන්න මෙතනක් තියෙනවා. මේ පාද දෙක එකතු වීමෙන් මෙතන කෝණ දෙකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන මේ පිටින් තියෙනවා එකක්, ඇතුලෙන් තියෙනවා එකක්. ඒතර අභ්‍යන්තර කෝණය වෙන්නේ මේක. හරිද? මේකෙත් තියෙනවා ඔය වගේ අභ්‍යන්තර කෝණ 4ක් තියෙනවා. මෙතනක් තියෙනවා 1යි 2යි 3යි. අභ්‍යන්තරයේ තියෙන මේ කෝණයද මේකද? මේ පැත්ත බාහිරනේ නේද? පිටින්නේ තියෙන්නේ. එහෙනම් අභ්‍යන්තර වෙන්නේ මොකද්ද? මේ පැත්ත. හරිද? හරි. දැන් එහෙනම් අවතල උත්තල කියන එක හඳුනා ගන්න බලමු. හරි බලමු අවතල උත්තල කියලා හඳුනා ගන්න කොහොමද කියලා. ඔන්න බලන්න කිසියම් බහුවස්ත්‍රයක එක කෝණයක් හරි එක අභ්‍යන්තර කෝණයක් හරි පරාවර්තන කෝණයක් වුණොත් හරිද එක අභ්‍යන්තර කෝණයක් හෝ පරාවර්තන කෝණයක් වුණොත් අපි අන්න ඒ බහුවස්ත්‍රයට කියනවා මොනවද? අවතල බහුවස්ත්‍ර කියලා. හරිද? මොකද වෙන්න ඕන එක අභ්‍යන්තර කෝණයක් හෝ පරාවර්තන කෝණයක් වුණොත් ඒ කියන්නේ අංශක 180ට වඩා වැඩිපුර කෝණයක් තිබුණොත් එක කෝණයක් හරි ඇතුළත අපි එයාට කියනවා නමක් මොකක්ද අවතල බහුවස්ත්‍රයක් කියලා. හරිද? ඒ ඔක්කොම අභ්‍යන්තර කෝණ එක කෝණයක්වත් පරාවර්තන කෝණ නොවුනොත් ඒ කියන්නේ ඇතුළත තියෙන එකක්වත් පරාවර්තන කෝණ නැති වුණොත් ඉතින් අපි එයාට කියනවා උත්තල බහුවස්ත්‍රයක් කියලා. හරිද? පැහැදිලිද? හරි දැන් මට කියන්න මෙන්න මේක. හරිද? මේ කෝණය. ඔයගොල්ලෝ උත්තර දෙන්න මේවට. හරි? මේක මේ බහුවස්ත්‍රය උත්තලද අවතලද? කොහොමද අපි ඒක බලන්නේ? බලන්න ඇතුලේ තියෙන කෝණ ටික. පරාවර්තන කෝණ තියෙනවද? නැහැනේ. අංශක 180ට වැඩි කෝණ නැහැනේ මේ ඇතුලේ නේද? ඔක්කොම තියෙන 180ට වඩා අඩු කෝණ. එහෙනම් මේක මොන වගේ එකක්ද? උත්තල බහුවස්ත්‍රයක්. පැහැදිලි නේද? එහෙනම් මේක උත්තල එකක්. මොන මම මේක උයන්න කියලා දාන්නම්. හරි? උත්තල. මේක බලන්න මේ කෝණය පරාවර්තන නෙවෙයි. මේකත් පරාවර්තන නෙවෙයි. මේකත් පරාවර්තන නෙවෙයි. මේකත් පරාවර්තන නෙවෙයි. මේකත් පරාවර්තන නෙවෙයි. හැබැයි මෙන්න මෙතන තියෙන කෝණය පේන නැති අංශක 180ට වඩා වැඩිනේ. මේ බලන්න සරල කෝණයකට වඩා වැඩිනේ. ඊට වඩා වැඩි. එහෙනම් මේක මොන වගේ එකක්ද? අවතල බහුවස්ත්‍රයක්. හරි එහෙනම් මෙයා අවතල. පැහැදිලි නේද? එක අවතල එක පරාවර්තන කෝණයක් හරි අභ්‍යන්තර කෝණ විදියට තිබුණොත් අපි එයාට කියනවා අවතල බහුවස්ත්‍ර කියලා. හරි? මෙයා මොන වගේද? කෝණ 4යි. ඒ හතරම පරාවර්තන නෙවෙයි. එහෙනම් මෙයා මොන වගේ කෙනෙක්ද? උත්තල බහුවස්ත්‍රයක්. මේක මේ බහුවස්ත්‍රය හොඳට බලන්න මොකක්ද උත්තරය කියලා. අවතලද උත්තලද? බලන්න මෙතන තියෙනව නේද පරාවර්තන කෝණයක්. එහෙනම් මේක මොන වගේ එකක්ද? අවතල බහුවස්ත්‍රයක්. හරිද? පැහැදිලිද? එහෙනම් මෙයා කවුද? අවතල බහුවස්ත්‍රයක්. හරිද? පැහැදිලිද? ඔයගොල්ලන්ට තේරුණාද මොකද්ද මේ උත්තල මොකද්ද අවතල කොහොමද අපි ඒක තෝරගන්නේ කියන එක? පොඩ්ඩක් අත උස්සන බලන්න රේස් හෑන්ඩ් කරන්න පුළුවන් නේද? ඔයගොල්ලෝගේ පහළ ඇති රේස් හෑන්ඩ් කියලා ඔප්ෂන් එකක් අර මෝවල තියෙනවා. ඒක දන්න අය පොඩ්ඩක් තේරුණා නම් ඒ කොටස රේස් හෑන්ඩ් කරන්නකෝ බලන්න. හරි පැහැදිලි නේද? හරි. එහෙනම් අත් ටික පහළට දාලා අපි ඊළඟ මේක ඉස්සෙල්ලාම ලියාගමු නේද? හරි. මෙහෙම ලියන්න. දැන් මම අර කෝණ ගැන ආයිත් දෙන්නේ නැහැ. මම කෙලින්ම පරාවර්තන කියන එක ගන්නම්. හරි. ඔයගොල්ලෝ දැන් තේරෙනවනේ පරාවර්තන කියන්නේ මොකද්ද කියලා නේද? හරි. තව එකක් මතක තියාගන්න ලේසියෙන්ම මේ ශීර්ෂයක් ඇතුළට නෙරලා තිබුණොත් ඒකට අපි කියනවා අවතල බහුවස්ත්‍ර කියලා. ඔක්කොම ශීර්ෂ පිටට නෙරලා තියෙනවා නම් අපි ඒකට කියනවා උත්තල බහුවස්ත්‍ර කියලා. බලන්න මේ ශීර්ෂය පිටටනේ. මේකත් පිටට, මේකත් පිටට, මේකත් පිටට. නේද? එහෙනම් මේක උත්තල බහුවස්ත්‍රයක්. මෙන්න මේ ශීර්ෂය ඇතුළට තමයි නෙරලා තියෙන්නේ. එහෙනම් අපි මේකට කියනවා අවතල බහුවස්ත්‍රයක්. ඒ විදිහට ඔයගොල්ලන්ට මතක තියාගන්නත් පුළුවන්.
හරි. අවතලද උත්තලද කියලා තෝරගත්ත විදිහ අහන්නේ නැහැ නේ විභාගෙට නේද? අහන්නේ මේක උත්තලද අවතලද. හරි. එතකොට හරියට ඒක පිළිතුරු දී ගන්නයි අවශ්‍ය වෙන්නේ. හරි. අපි එහෙනම් මෙහෙම ලියමු. මම පොඩ්ඩක් දෙන්නම් ලියා ගන්න. මෙහෙම ලියන්න. ඔගොල්ලෝ ඉස්සෙල්ලා මේ chart එකක් විදිහට අඳිමු නේද? බහුවස්ත්‍ර කියලා ලියලා ඒක කොටස් දෙකයි කියලා නේද? අපිට ඕක වචනෙන් ලියන්න ඕනේ නැහැ. පොඩි සටහනක් විදිහට මේක ලියලා ඊට පස්සේ මම දෙන්නම් නෝට් එකක්. හරිද? ඉක්මනට නෝට් කරගන්න. හරි දැන් 9 වසර නේද? ඉක්මනට පුළුවන් වැඩ ටික කරගන්න. මේ වඳින්න එපා මොකොත් මම දෙන්නම් පොඩ්ඩක් ඉන්න. ඉස්සෙල්ලාම පොඩ්ඩක් නෝට් එකක් ලියමු මෙහෙම. ලියන්න මෙහෙම. කිසියම් බහුවස්ත්‍රයක කිසියම් බහුවස්ත්‍රයක කිසියම් බහුවස්ත්‍රයක එක් අභ්‍යන්තර කෝණයක් හෝ පරාවර්තන කෝණයක් ඇති විට එය වෙන පාට පෑනකින් ලියන්න අවතල බහුවස්ත්‍රයක්. එය අවතල බහුවස්ත්‍රයක්. එය අවතල බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වෙන අතර අවතල බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වෙන අතර අවතල බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වෙන අතර සියලු අභ්‍යන්තර කෝණ පරාවර්තන කෝණයට වඩා අඩුවන විට සියලු අභ්‍යන්තර කෝණ පරාවර්තන කෝණයට වඩා අඩුවන විට ඒ කියන්නේ එකක්වත් පරාවර්තන නැහැ කියලා කියන්නේ. හරි? පරාවර්තන කෝණයට අඩුවන විට එය වෙන පාටකින් ලියන්න උත්තල බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වේ. උත්තල බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වේ. උත්තල බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වේ. හරි. අපි එහෙමනම් පොඩ්ඩක් රූප සටහන් ටිකක් ඇඳලා ඔගොල්ලෝ ඒ අඳින රූප සටහනට පහලින් ලියන්න එයා උත්තලද අවතලද කියලා. මම මෙතන හතරක් ඇඳලා තියෙනවා. ඒ හතර ඉක්මනට ඔගොල්ලෝ උදාහරණ විදියට ඔතනට සම්බන්ධ කරගන්න.
ඔයගොල්ලෝ ඒ ටික ඉවරුනාට පස්සේ මැසේජ් එකක් එහෙම නැත්නම් රේස් හෑන්ඩ් කරන්නත් පුළුවන් නේද? මැසේජ් එකක් එවන්න ඉවර වුණොත් එහෙම නැත්නම් රේස් හෑන්ඩ් කරන්න. එතකොට අපිට පුළුවන් මම තව රූප සටහන් කිහිපයක් අඳින්නම් ඊට පස්සේ. හරි. ඔන්න මම තව රූප සටහනක් අඳිනවා. හැමෝම බලන්න මේක. මට කියන්න මේ මම අඳින එක උත්තලද අවතලද? හරි. අඳින එක උත්තලද අවතලද? මැසේජ් එකක් එවන්නකෝ. හරි. ඔන්න මම තවත් බහුවස්ත්‍රයක් ඇඳලා. හරි. පාද කීයක්ද? 1යි 2යි 3යි 4යි 5යි 6ක්. පාද 6ක් සහිත බහුවස්ත්‍රයක් ඇඳලා තියෙනවා. මේ බහුවස්ත්‍රය උත්තලද අවතලද? දැන් කියන්න බලන්න තේරුම් ගත්තා නම් උත්තලද අවතලද? හරි හැමෝම තේරුම් ගත්ත අය ඉක්මනට මැසේජ් එකක් එවන්න. උත්තලද මේක අවතලද? ඔව් මොකද්ද? බලන්න මේ කෝණය අභ්‍යන්තර කෝණය. ඒක මොකද්ද? ඒක පරාවර්තන කෝණයක් නේද? මෙතනක් තියෙන අභ්‍යන්තර කෝණයක්. එයත් පරාවර්තන කෝණයක්. මම කිව්වා අඩුම ගානේ එක පරාවර්තන කෝණයක් තිබුණොත් එයාට කියනවා අපි අවතල බහුවස්ත්‍රයක් කියලා. ඉතින් අඩුම ගානේ එකක් කියන්නේ දෙකක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ නේද? මේකේ දෙකක්ම තියෙනවා. හරි එහෙනම් මෙයා මොකක්ද? අවතල බහුවස්ත්‍රයක්. හරි මෙයා කවුද? අවතල බහුවස්ත්‍රයක්. හරි මම හිතන්නේ පැහැදිලි ඇති හැමෝටම නේද? හරි ඒ රූප සටහනත් ඇඳලා ඒකත් ලියා ගන්න අවතල කියලා. හරි දැන් මම යනවා ඔයගොල්ලෝගේ පෙළ පොතේ තියෙනවා පුනරීක්ෂණ අභ්‍යාසයක්. මේ 8 වසරේදී කරපු ඒවා මම මතක් කරේ. පුනරීක්ෂණ අභ්‍යාසයක් තියෙනවා. ඔන්න බලන්න පළවෙනි ප්‍රශ්නය. දී ඇති රූප අතුරෙන් උත්තල බහුවස්ත්‍ර තෝරන්න. හරි දී ඇති රූප අතුරෙන් උත්තල බහුවස්ත්‍ර තෝරන්න. හරි බලන්න මට කියන්න ඔයගොල්ලෝ රේස් හෑන්ඩ් කරන්න. හරි මං අහන ඒවට. දැන් උත්තල බහුවස්ත්‍රයක් නම් ඔයගොල්ලෝ රේස් හෑන්ඩ් කරන්න. අවතල නම් රේස් හෑන්ඩ් නොකර ඉන්න. හරිද? හරි. පළවෙනි එක උත්තලද අවතලද? පළවෙනි එක උත්තලද අවතලද? උත්තල නම් අත උස්සන්න. ඔව්. මොකක්ද උත්තරය? උත්තල නේද? හරි. අත් ටික පහළට දාමු. හරි. දෙවෙනි එක උත්තලද අවතලද? මොකක්ද උත්තරය? ඒකත් උත්තල නේද? ඇයි? ඔක්කොම අභ්‍යන්තර කෝණ පරාවර්තන කෝණ වලට වඩා අඩු ඒවා තියෙන්නේ නේද? පරාවර්තන වලට වඩා අඩු ඒවා තියෙන්නේ. එහෙනම් ඒ ඔක්කොම එහෙමනම් ඒකට අපි කියනවා උත්තල බහුවස්ත්‍රයක් කියලා. හරි. තුන්වෙනි එක උත්තලද අවතලද? උත්තල නම් අත උස්සන්න බලන්න. අවතල නම් මොකුත් නොකර ඉන්න. මොකක්ද? අවතල නේද? ඇයි? මේ මෙතන බලන්නනේ. මෙතන තියෙනවා පරාවර්තන කෝණයක්. හරි පැහැදිලි නේද? 4 උත්තලද අවතලද ඒක? හරි. මොකක්ද ඒක?
උත්තල එකක්. හරි. පහ පස්වෙනි එක. ඒක මොකක්ද? අවතල නේද? ඇයි බලන්නකො මෙතන මේ තියෙනවා පරාවර්තන කෝණයක් මෙතනක් තියෙනවා පරාවර්තන කෝණයක්. හරි? එහෙනම් ඒක මොන වගේ එකක්ද? ඒක අවතල බහුවස්ත්‍රයක්. හරි නේද? පැහැදිලි නේද? හරි. එහෙනම් ඔන්න ඒ ටික මම හිතන්නේ හැමෝටම පැහැදිලි ඇති. මම ඊළඟට යනවා මේ බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණ ගැන කතා කරන්න. හරි? බහුවස්ත්‍රවල අභ්‍යන්තර. තව දෙයක් මතක තියාගන්න. දැන් මොකක් හරි බහුවස්ත්‍රයක් ඇඳහම. හරිද? ඔන්න මම ත්‍රිකෝණයක් අදින්නම්කෝ. ඔන්න ත්‍රිකෝණයක් ඇඳා. මේ ත්‍රිකෝණේ පාද කීයක් තියෙනවද? 1යි 2යි 3යි. පාද තියෙනවා 3ක්. අභ්‍යන්තර කෝණ කීයක් තියෙනවද? 1යි 2යි 3යි. හරි? කෝණ තියෙනවා 3ක්. අපි චතුරස්‍රයක් අඳිමු. පාද තියෙනවා 1යි 2යි 3යි 4ක්. පාද 4යි. කෝණ තියෙනවා 1යි 2යි 3යි 4ක්. කෝණක් තියෙනවා 4ක්. මම ෂඩාශ්‍රයක් අඳින්නම්. පාද තියෙනවා 1 2 3 4 5 6. ෂඩාශ්‍රය පාද 6යි. කෝණ කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. කෝණක් තියෙනවා 6ක්. එහෙනම් මෙතනින් තේරුම් ගන්න ඕනෑම බහුවස්ත්‍රයක මොකක්ද වෙන්නේ? පාද ගණන සහ කෝණ ගණන හරි පාද ගණන සහ කෝණ ගණන සමාන වෙනවා. ඕනෑම බහුවස්ත්‍රයක් ගත්තොත් ඒකේ තියෙන පාද ගණන 10ක් නම් කෝණක් 10ක් තියෙනවා. පාද 12ක් තියෙනවා නම් කෝණක් 12ක් තියෙනවා. හරිද? ඒ කරුණත් ඔන්න මතක තියාගන්න. මම ඒක ලියා ගන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් පොඩි සටහනක් දාගන්න පුළුවන්. ඕනද ලියා ගන්න? හරි එහෙනම් ලියාගමුකෝ. තරු ලකුණක් දාලා ලියන්න මෙහෙම. ඕනෑම බහුවස්ත්‍රයක ඇති පාද ගණන සහ ඕනෑම බහුවස්ත්‍රයක ඇති පාද ගණන සහ කෝණ ගණන සමාන වේ. ඕනෑම බහුවස්ත්‍රයක ඇති පාද ගණන සහ කෝණ ගණන සමාන වේ. ඕනෑම බහුවස්ත්‍රයක ඇති පාද ගණන සහ කෝණ ගණන සමාන වේ. හරි නේද? ඒ කරුණත් එහෙනම් ඔළුවේ දාගන්න. හරි. ඔන්න දැම්මම යනවා මේ ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණවල අගය හොයන්න. ත්‍රිකෝණවල විතරක් නෙවෙයි ඕනෑම බහුවස්ත්‍රයක. හරි. ඉස්සෙල්ලාම අනුමාතෘකාවක් ලියා ගන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය. මේක 8 වසරේදී ඉගෙනගෙන තියෙනවා. හරිද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය. හරි? ඓක්‍ය කියන්නේ මොකද්ද? එකතුව නේද? එහෙනම් මේ අපි කරන්නේ මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව හොයන්න හදන්න. හරි. ඒක ප්‍රමේයයක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒකට નિયમિત අගයක් තියෙනවා. මතකද? කොහොමද මතකයි මැසේජ් එකක් එවන්න කීයද කියලා? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3ක් තියෙනවනේ. ඒ කෝණ තුනේ එකතුව කීයද? මතකද? කීයද එකතුව? කීයද? අංශක 180යි නේද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? අංශක 180යි. ඕක සාමාන්‍ය ඔයගොල්ලෝ 8 වසරේදී තියුණ තියරි එකක්.
හරි. අපි එනම් මෙහෙම ලියමු වෙන පාට පෑනක් අරගෙන ලියන්න. ඕනෑම ත්‍රිකෝණයක වෙන පාට පෑනක් අරගෙන ලියන්න. ඕනෑම ත්‍රිකෝණයක ඔය සිග්නල් ගැටලු නැති හැමෝම වීඩියෝස් ටික ඔන් කරගන්න. එතකොට මට පැහැදිලිව පේනවා ඔයගොල්ලෝ මේක තේරුණාද නැද්ද කියන එක. මොකද අර අපේ ක්ලාස් වල නේද හැංගිලා ඉඳගෙන වැඩ කරනවට වඩා හොඳයි පේන්න වැඩ කරන එක. හරි? හැංගිලා ඉන්නකොට දන්නේ නැහැ නේද මොනව කරනවද? තේරුණාද නැද්ද? ඒකින්ද පුළුවන් හැමෝම වීඩියෝස් ඔන් කරගන්න. හරි. මෙහෙම ලියන්න වෙන පාට පෑනක් අරගෙන ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි ඓක්‍ය එහෙම නැත්නම් එකතුව ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180ක් වේ. අංශක 180ක් වේ. අංශක 180ක් වේ. හරි. ඒක ලියලා ඉවරලා මේ රූප සටහන අපි බලමු. මෙන්න මෙහෙම මම ත්‍රිකෝණයක් අඳිනවා. හිතන්න මේ කෝණය සිම්පල් A, මේ කෝණය සිම්පල් B, මේ කෝණය සිම්පල් C. අපි දන්නේ නැහැ ABC වල අගයන් මොනවද කියලා. හරි ඔන්නෝම සංකේත වලින් ABC කියලා තුනක් දීලා තියෙනවා. හරිද? මෙන්න මේ දැන් ඕගොල්ලෝ අර වෙන පාට පෑනකින් ලියපු කරුණත් එක්ක මට මෙහෙම ලියන්න පුළුවන්. මොනවද කෝණ තුනේ අගයන්? ABC. හරිද? ABC. ඔය ප්‍රමේයන් කිව්වේ මොකක්ද? ඕවට අපි කියනවා ප්‍රමේයන් කියලා. හරිද? දැන් ඔයගොල්ලෝ O level වලට යනකොට O level විභාගයට මුහුණ දෙනකොට ඔය වගේ පොඩි පොඩි ප්‍රමේයන්, පොඩි සහ ලොකු ප්‍රමේයන්. හරි? ඔක්කොම 41ක් විතර මතක තියාගන්න තියෙනවා. ඕකේ එකක්. හරි? 9 වසරේදී තව හම්බ වෙනවා. ඊට පස්සේ 10 වසරේදී හම්බ වෙනවා. 11 වසරේදී හම්බ වෙනවා. ඔය ඔක්කොම එකතු වුණාම ප්‍රමේයන් 41ක් විතර තියෙනවා. ඔය ඔක්කොම එකතු වුණාම තමයි අපි ඕවට ජ්‍යාමිතිය කියලා කියන්නේ. හරි. එහෙනම් බලන්න මේ ප්‍රමේයන් කියන්නේ මොකක්ද? මේ කෝණ තුනේ එකතුව. එකතුව කියන්නේ මේකනේ. මේ එකතුව සමාන වෙනවලු අංශක 180ට. හරි? ඕක නේද කියන්නේ මෙතනදී. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව සමාන වෙනවා අංශක 180ට. හරි. එහෙනම් පොඩ්ඩක් ලස්සනට මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ඇඳලා ඒ කෝණ තුන ඔයගොල්ලෝ හඳුන්වා ගන්න ABC කියලා. ඊට පස්සේ මේ වගේ ප්‍රකාශයක් ලියා ගන්න වර්ණ භාවිතා කරලා ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් අර තමන්ගේ ඇහැට ඒක හරියට එන විදියට ලියා ගන්න. හරි නේද? ඒක පැහැදිලිනේ ඔයගොල්ලෝ නේද? ඔක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ 8 වසරේදී ඉගෙනගෙන තියෙන දෙයක්. මම මේ ආයිත් මතක් කරේ. මොකද අපිට මේකත් අවශ්‍ය වෙනවා අපේ පාඩමට එනකොට. හරි?
ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශක 180යි. හරි. ඊළඟට ප්‍රශ්න දෙක තුනක් කරමු මේ විදිහට. දැන් මේ ක්‍රමය භාවිතා කරලා ලියන්න මෙහෙම ප්‍රශ්නයක් විදිහට ලියන්න. පහත දැක්වෙන රූප සටහන් වල පහත දැක්වෙන රූප සටහන් වල පහත දැක්වෙන රූප සටහන් වල x හි අගය සොයන්න. x හි අගය සොයන්න. x හි අගය සොයන්න. හරි. ඉක්මනට මෙන්න මේ රූප සටහන අඳ ගන්න. ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මේ කෝණයේ අංශක 60යි. මේක අංශක 70යි කියලා දීලා තියෙනවා. මේ කෝණය x කියලා දීලා තියෙනවා. හරිද? හරි. දැන් අපිට මේක x වල අගයනේ හොයන්න ඕනේ නේද? හරි. එතකොට දැන් ඕගොල්ලන්ට x වල අගය නිකන් හිතෙන් හදලා ගන්න පුළුවන් නේද? දැන් මෙයා 60 නම් මෙයා 70 නම් 60 70 කියන්නේ 130යි. එතකොට 180 වෙන්න තව කීයක් ඕනද නේ? 180 130ක් අඩු කරනවා 50යි. හරි. x කියන්නේ 50යි. හැබැයි අපිට ඔහොම නිකම්ම x සමානයි 50යි කියලා ලියුවට සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ නැහැ. හරි. අපි එන අර පිළිවෙලකට ඒක ලියන්න ඕන. කොහොමද ලියන්නේ? මේ කෝණ තුනේ එකතුව 180යි. හරි අර සමීකරණයක් විදිහට ලියන්න. x ධන 60 ධන 70 සමානයි 180යි. අභ්‍යන්තර කෝණ තුන එකතුව 180යි. ඇයි මෙහෙම ලිව්වේ? අර ප්‍රමේයට අනුව නේද? එහෙනම් පොඩ්ඩක් මෙතන වරහන් ඇතුලේ ඒක ලියන්න. කොහොමද ලියන්නේ? ත්‍රිකෝණයක ඕන්න මේ සංකේතය භාවිතා කරලා ත්‍රිකෝණ වලට ත්‍රිකෝණයක මොනවද? අභ්‍යන්තර කෝණ. හරි කෝණ වලට මේ සංකේතය භාවිතා කරන්න පුළුවන්. ත්‍රිකෝණය කියන එක මේ සංකේතය භාවිතා කරන්න පුළුවන්. හරි දැන් මෙහෙම ලිව්වන් පස්සේ සම්පූර්ණ පිළිතුරක් විදියට එතන තියෙනවා පළවෙනි පියවර. හරිද? ඊළඟට මොකද කරන්නේ? අපි මේක සුළු කරනවා. මීට කලින් දෙවෙනි වාරේ පාඩම් වලදී ඉගෙනගෙන තියෙනවා සමීකරණ සුළු කිරීම. කොහොමද කරන්නේ? මේ දෙක මුලින්ම එකතු කරනවා නේද? 60යි 70යි කීයද? 130යි. හරි ඊළඟට මේ 130 එහා පැත්තට යන්න ඕනේ. හරි ධන 130ක් එහා පැත්තට යනකොට මොකද්ද වෙන්නේ? ඍණ 130ක් වෙනවා. ඊට විරුද්ධ ලකුණු බවට එහා පැත්තට යනකොටපත් වෙනවා. එහෙනම් x වලට අගයක් වෙනවා කීයද? 180 ඍණ 130 ඒ කියන්නේ අංශක 50යි. හරි එහෙනම් මොන අපි x වලට අගය හොයාගත්ත x සමානයි අංශක 50. හරි නේද? පැහැදිලිනේ? මම තව උදාහරණ දෙකක් විතර කරන්නම් ඊට පස්සේ අපේ ඊළඟ කොටසට යන්නම්. හරි දැන් ඕගොල්ලන්ට මේවා හදන්න පුළුවන්. මේවත් මතක තියාගන්න හරි. අර හේතු ලියන ඒවා. හරි ජ්‍යාමිතිය දේව වැදගත් වෙනවා. හරි නේද? හරි. අපි තවත් එකකට යමු. දෙවෙනි උදාහරණය.
හරි දෙවෙනි උදාහරණය විදිහට මෙන්න මේ ත්‍රිකෝණය අඳ ගන්න. හරි දැන් බලන්න මේ මම කලින් උදාහරණෙදී හදපු විදිහත් එක්ක ඒ කරුණු ටික හරියට ඔලුවට අරගෙන බලමු. අපි මෙන්න මේකේ x වල අගය හොයන්න. හරි ඔයගොල්ලෝ ඉක්මනට හොයන්න බලන්නකෝ x වල අගය. හරිද හොයාගත්තද පිළිතුර? කීයද එන්නේ x වලට? කොහොමද කරන්නේ? මෙතන අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. මම හිතන්නේ මේ සංකේතය මතක ඇති. මේක දැක්කම කීයද මේක? අංශක 90යි. හරි එහෙනම් මොනවද කෝණ තුන? x x 90. එහෙනම් අපිට පුළුවන් x ධන 90 සමානයි 180යි. හේතුව මොනවද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හරි දැන් මේක සුළු කරගන්න තියෙන්නේ විසඳන්න තියෙන්නේ x ධන x කියන්නේ කීයද? x එකකට x එකක් එකතු වෙනවා. එතකොට කීයද? 2x. 2x ධන 90 සමානයි 180. ඊළඟට දැන් x හොයන්න නම් මේ පැත්තේ තියෙන 2 තියෙනවා 90 තියෙනවා. හරි x වලට දුරින් ඉන්න කෙනා මුලින්ම අයින් කරගන්න ඕන ධන 90 අයින් කරනවා අපි. එතකොට එනවා මොකක්ද? 2x සමානයි 180 ඍණ 90. කීයද? අංශක 90යි. 2x කියන්නේ 90 නම් දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට එනවා x වලගේ 90 දෙකට බෙදුවම කීයද? 45යි. හරි එහෙනම් අපිට එනවා ඒකට පිළිතුරක් විදියට x සමානයි අංශක 45 කියලා. හරි ඉන්නේ පැහැදිලිනේ? සමහරු එවලා තියෙනවා පිළිතුරු හරි. හරිද? ඒතර ඔයගොල්ලෝ ඒවා සුළු කරන්න ඕන හරියට මේ විදිහට හරියට පිළිතුරු පැහැදිලිව ලියන්න. හරි එතකොට තමයි සම්පූර්ණ ඔයගොල්ලෝගේ අර ගණිතයේදී ලකුණු එක හරියට ලැබෙන්නේ. හරි. අවසන් උදාහරණය මේකට දෙන ඊළඟ රූප සටහන අඳින්න තුන්වෙනි උදාහරණයේ විදියට හරි. ඔන්න ඔය විදිහට තියෙනවා කෝණ තුනක්. මේ කෝණය අංශක 120යි. මෙතන කෝණය 2x. මෙතන කෝණය x.
හරි ඔයගොල්ලෝ කෝණ තුන බලා ගන්න. මෙතන තියෙන අංශක 120, මෙතන තියෙන්නේ x, මෙතන තියෙන්නේ 2x. හරි එතකොට අපෙන් අහන්නේ x වල අගය කීයද කියලා. හරි බලමු එහෙනම් විසඳලා නේද මේක. මොනවාද කෝණ තුන? එකක් තියෙනවා x. තව එකක් තියෙනවා 2x. තව එකක් තියෙනවා 120. අපි දන්නවා මේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව ප්‍රමේයයක් තියෙනවා අංශක 180යි. හරි හේතුව මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හරි දැන් මේක විසඳ ගන්න ඕන. බලන්න මෙතන x ඒවා කීයක් තියෙනවද? 1යි. මෙතන තියෙනවා x ඒවා 2ක්. එකට දෙකක් එකතු කරාම කීයද? 3යි. එහෙනම් ඔක්කොම x ඒවා කීයක් තියෙනවද? 3යි. එහෙනම් මේ දෙක සුළු කරාම එනවා 3x කියලා. 3x ධන 120 සමානයි 180යි. මේ ධන 120 එහා පැත්තට යනවා. 3x සමානයි 180 රින් 120 කීයද? 60යි. 3x කියන්නේ 60 නම් x කියන්නේ 3ෙන් බෙදන්න ඕන. කීයක් දෙන්නේ? අංශක 20ක් කියලා එනවා x වල අගය. හරි? x කීයද? අංශක 20යි. හරිද? ඒ කොටස පැහැදිලි නේද? හරි. එහෙනම් අර ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180යි කියන ප්‍රමේය භාවිතා කරලා අපිට ওই විදිහට ගැටලු විසඳන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි නම් තවත් කොටසකට යමු. අපි ත්‍රිකෝණයෙන් පස්සේ යනවා පාද හතරක් තියෙන එකට. මොකද්ද? චතුරස්‍රය. හරි. ලියන්න අනුමාතෘකාවක්. අනුමාතෘකාවක් ලියා ගන්න. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. හරිද? චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. හරි. චතුරස්‍රයක් කියන්නේ පාද කීයද? 4ක් නේ. හරි. ඒතර පාද 4ක් තියෙනවා මම ගොඩක් චතුරස්‍ර වර්ග තියෙනවා. එකක් තමයි සමචතුරස්‍රය, ඍජු කෝණාශ්‍රය, රොම්බසය, ත්‍රපීසියම, සමාන්තරාශ්‍රය. පහක් තියෙනවා වර්ග. ඒතර ඔය ඕනෑම එකක ඕනම චතුරස්‍රයක් ගත්තොත් මෙතන තියෙනවා පේන ඇති ඔයගොල්ලන්ට මෙන්න මෙතන කෝණය මම A කියලා ගන්නම්, මෙයා B කියලා ගන්නම්, මේක C කියලා ගන්නම්, මේක D කියලා ගන්නම්. හරි කෝණ හතරක් තියෙනවා. මේ කෝණ හතර එකතුව කීයද? මතකද? අංශක 360යි. හරි චතුරස්‍රයක් කිව්වොත් අභ්‍යන්තර කෝණ හතරේ එකතුව අංශක 360යි. ඔන්න මතක තියාගන්න. හරි ලියන්න එනම් මෙහෙම කරුණක් විදියට ලියලා අපි මේ රූපසටහන ඇඳගමු. ලියන්න මෙහෙම ඕනෑම චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව ඕනෑම චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව
අංශක 360කි. අංශක 360කි. ඕනෑම චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360කි. හරි. ඒක ලියලා ඉවරලා මෙන්න මේ රූප සටහන ඉක්මනට ඇඳලා මෙන්න මේ ප්‍රකාශය අපිට ලියා ගන්න පුළුවන්. කෝණ හතර එකතුව අංශක 360යි. හරිද පැහැදිලි නේද? හරි එනවන දැන් අපි කතා කරා නේද? ඔයගොල්ලෝගේ පරණ දේවල් ටිකක් උත් මතක් කරා මම. ඊට පස්සේ මම කිව්වා මොනවද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? අංශක 180යි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? අංශක 360යි. හරි දැන් මේකෙත් අර අපි කලින් කරා වගේ මොන හරි සංකේතයක් දීලා ඔය වගේ අගයන් හොයන්න කියලා දෙන්න පුළුවන්. හරි අපි ඒ ටික පස්සේ බලමු නේද? හරි. ඉස්සෙල්ලා මේකේ තියරි ටික ගමු. හරි දැන් ඔන්න ත්‍රිකෝණය හරි චතුරස්‍රය හරි. ඔයගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? හරි. අපි පංචාශ්‍රයක් ගත්තොත් පංචාශ්‍රයක් කියන්නේ පැති පහක් තියෙන රූපයක් නේද? හරි මට කියන්න පුළුවන්ද මේකේ ඔයගොල්ලෝ නිකන් හිතන විදියට තාම සමහරට දන්නේ නැතුව ඇති 9 වසරේ තියෙන දෙයක් ඔය මේ පාඩමට අදාළව තියෙන කොටසක් අලුතෙන් හම්බෙන දෙයක් නිකන් හිතලා කියන්න බලන්න කීයක් වගේ වෙයිද අභ්‍යන්තර කෝණ පහක් තියෙනවානේ 1යි 2යි 3යි 4යි 5 කීයක් වෙයිද හරි. ඔන්න දැන් ඒකත් හොයාගත්ත කියමුකෝ. අපිට කියනවා ද්වාදශාස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. ඒ කියන්නේ ද්වාදශාස්ත්‍රය කියන්නේ මොකද්ද? පාද 12ක් තියෙන බහුවස්ත්‍රයක්. ඒකේ කීයද? ඊළඟට කියනවා පාද 15ක් තියෙන බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කීයද? හරි ඔය විදිහට එක එක ප්‍රශ්න අහන්න පුළුවන්. හරි එහෙනම් අපිට ඔකට පොදු ක්‍රමයක් තියෙන්න ඕනේ නේද? අපිට කිව්වොත් පාද 100ක් තියෙන කියලා. අපි පාද 100ක් ඇඳ ඉන්න ඕනේ නේද? හරි එහෙම බෑනේ. ඒක ලේසි නෑ. හරි එහෙනම් මොකක් හරි පොදු ක්‍රමයක් තියෙන්න ඕන. අපි බලමු ඒක මොකක්ද මේ පොදු ක්‍රමය කියලා. ඊළඟට අනුමාත්‍රිකාවක් ලියා ගන්න. මෙහෙම ලියන්න ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව සෙවීම ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව සෙවීම හරි මේ ක්‍රමයෙන් ඔයගොල්ලන්ට ඕනෑම ඒ කියන්නේ ඕනෑම පාද සංඛ්‍යාවක් කිව්වොත් බහුවස්ත්‍රයක තියෙනවා කියලා ඒ පාද කීයක් වුණත් කමක් නැහැ අපිට පුළුවන්කම තියෙනවා
අභ්‍යන්තර කෝණවල එකතුව හොයා ගන්න. හරි. හොඳට බලා ගන්න. මේක දැන් ඔලුවට දා ගන්න. හරි. ආයි පස්සේ පාඩම් කරන්න දෙයක් නෑ මේක. දැන් ඔලුවට දා ගන්න. පොඩි සූත්‍රයක් තියෙනවා මතක තියාගන්න. හරිද? අභ්‍යන්තර කෝණවල එකතුව. අභ්‍යන්තර කෝණවල එකතුව සමාන වෙනවා අංශක 180. හරි? අංශක 180 වැඩි කිරීම n ඍණ 2. හරි දැන් බලන්න මොකද්ද මේ n කියන්නේ කියලා නේද? ඒක අපි බලමුකෝ මොකද්ද කියලා. මුලින්ම මතක තියාගන්න කොහොමද හොයන්නේ අපි? ඕනෑම බහුවස්ත්‍රයක පාද 3ක් තියෙන පුළුවන්, 4ක් තියෙන පුළුවන්, 5ක්, 6ක්, 7ක්, 12ක්, 20ක්, 50ක්, 100ක්, 1000ක් කොච්චර තිබුණත් කමක් නැහැ. ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතු අපිට ගන්න පුළුවන්කම තියෙනවා මේ සූත්‍රය භාවිතා කරලා. මොකද්ද සූත්‍රය? අංශක 180 වැඩි කිරීම n ඍණ 2. මොකක්ද මේ n කියන්නේ? n කියන්නේ අර බහුවස්ත්‍රයේ තියෙන පාද ගණන. හරි? n කියන්නේ මොනවද? පාද ගණන. හරිද පැහැදිලිද? n කියන්නේ පාද ගණන. දැන් ත්‍රිකෝණයක් නම් පාද කීයද? 3යි. n වලට 3. චතුරස්‍රයක් නම් පාද කීයද? 4යි. n වලට 4. පංචාස්‍රයක් නම් පාද කීයද? කීයද? 5යි. n කියන්නේ 5. හරි? පාද 15ක් තියෙනවනම් n කියන්නේ 15. හරිද? දශාස්‍රයක් කිව්වොත් n කියන්නේ 10. පැහැදිලිද? එනවන හොඳට තේරුම් ගන්න මොකද සූත්‍රය? අභ්‍යන්තර කෝණවල එකතුව. බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණවල එකතුව සමානයි අංශක 180 වැඩි කිරීම n ඍණ 2. හරි? n කියන්නේ පාද ගණන. හරි. ලියන්න එනම් මෙහෙම. ලියන්න ඕනෑම බහුවස්ත්‍රයක ඇති පාද ගණන ඕනෑම බහුවස්ත්‍රයක ඇති පාද ගණන ඕනෑම බහුවස්ත්‍රයක ඇති පාද ගණන දන්නා විට ඕනෑම බහුවස්ත්‍රයක ඇති පාද ගණන දන්නා විට පහත සූත්‍රය භාවිතා කර අභ්‍යන්තර කෝණවල එකතුව සෙවිය හැකිය. අභ්‍යන්තර කෝණවල එකතුව සෙවිය හැකිය. හරිද? ඊට පස්සේ වෙන පාට පෑනක් අරගෙන මේක ලියාගන්න ලස්සනට අභ්‍යන්තර කෝණවල එකතුව සමානයි කොහොමද හොයන්නේ? 180 අංශක 180 වැඩි කිරීම n ඍණ 2. එතන පහලින් ලියා ගන්න n කියන්නේ මොකක්ද කියලත් n කියන්නේ පාද ගණන.
හරිද? ඒක පැහැදිලි වෙන්නේ. දැන් මතකද බලන්න සූත්‍රය? ඔක බලන්න නැතුව කියන්න පුළුවන්ද බලන්න. මොකද සූත්‍රය? බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව සමාන වෙනවා මොකටද? අංශක 180 වැඩි කිරීම n ඍණ 2. n කියන්නේ පාද ගණන. හරි. අපි නම් දැන් මේකත් භාවිතා කරලා පොඩි උදාහරණ ටිකක් බලමු. ලියන්න මෙහෙම ප්‍රශ්නයක් විදිහට ලියන්න. ලියන්න ෂඩාශ්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සොයන්න. ෂඩාශ්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සොයන්න. ෂඩාශ්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සොයන්න. හරි. එහෙනම් අපි බලමු දැන් බහුවස්ත්‍රයක්නේ ෂඩාශ්‍රය කියන්නේ නේද? ඒතර බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය හොයන සූත්‍රය මොකද්ද? අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සමානයි අංශක 180 වැඩි කිරීම n ඍණ 2. හරි. දැන් බලමු ෂඩාශ්‍රයක් කියන්නේ පාද කීයක් තියෙන එකක්ද? ෂඩාශ්‍රය කීයද? 6යි. හරි. ෂඩාශ්‍රය කියන්නේ මොකද්ද? පාද 6ක් තියෙන බහුවස්ත්‍රයක්. එහෙනම් n කියන්නේ කීයද? 6. එහෙනම් මට පුළුවන් මේකට ආදේශ කරගන්න. 180 වැඩි කිරීම n කියන්නේ 6යි. 6 ඍණ 2. එතකොට එනවා කීයක්ද? 180 වැඩි කිරීම 6න් 2ක් අඩු කරාම 4යි. එහෙනම් 180 4න් වැඩි කරලා බලන්න ඕන කීයක්ද එන්නේ. බලමු. 180 4න් වැඩි කරා. 4 වරක් 0.0 4 වරක් 8 32යි 3ක් ඉතුරුයි. 4 වරක් 1 4යි 3යි 7යි. කීයක් දෙන්නේ 720යි. එහෙනම් මේකේ පිළිතුර කීයද? අංශක 720. හරි අංශක 720. පැහැදිලි නේද? හරි එහෙනම් අපි අර පාද ගණන දන්නවනම් ඒක මෙතනට ආදේශ කරලා වැඩි කරලා මෙතන අඩු කරලා මේකෙන් වැඩි කරායින් පස්සේ 180න් අපිට එනවා පිළිතුර කීයද කියලා. හරි ඉක්මනට ඒක ලියා ගන්න. හරිද ඒක පැහැදිලි නේද? කොහොමද අපි අභ්‍යන්තර කෝණවල ඓක්‍ය හොයන්නේ කියන එක. හරි. තව එකක් බලමුද? ඊළඟ උදාහරණය ලියන්න මෙහෙම. ලියන්න දෙවෙනි උදාහරණයේ විදියට පාද 12ක් ඇති බහුවස්ත්‍රයක පාද 12ක් ඇති බහුවස්ත්‍රයක පාද 12ක් ඇති බහුවස්ත්‍රයක පාද 12ක් ඇති බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සොයන්න. අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සොයන්න. පාද 12ක් ඇති බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සොයන්න.
හරි. හොයමුද බලන්න පිළිතුර කීයද කියලා. දැන් පුළුවන් කරන්න නේද? පාද ගන්න දන්නවනම් සූත්‍රය ලියලා ඒකට ආදේශ කරලා බලන්න කීයක් දෙන්නේ. හරිද හොයාගත්තද? කීයක්ද? පහසුයි නේද? ලොකුවට වැඩි කරන්න ඕනත් නැහැ. ඉක්මනට හොයාගන්න පුළුවන්. හරි ඉස්සෙල්ලාම අපි සූත්‍රය ලියා ගන්නවා අභ්‍යන්තර කෝණ වල එකතුව සමානයි අංශක 180 වැඩි කිරීම n ඍණ 2. හරි ඊළඟට මොකද කරන්නේ? 180 වැඩි කිරීම n කියන්නේ පාද ගණන. පාද ගණන දන්නවා අපි 12යි කියලා නේ. එහෙනම් මොකද කරන්නේ? 12 ඍණ 2 කීයද බලන්න? 180 වැඩි කිරීම 12න් දෙකක් අඩු කරාම 10යි. දැන් මොකක් හරි එකක් 10න් වැඩි කරනකොට මොකද කරන්න තියෙන්නේ? අර සංඛ්‍යාව අගට බිඳුවක් දැම්මනම් අපිට පිළිතුර එනවනේ 10න් වැඩි කරනකොට. එහෙනම් එනවා පිළිතුර මොකද්ද? 1800. හරි අංශක 1800ක් තමයි පාද 12ක් තියෙන බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව වෙන්නේ. හරිද පැහැදිලිද? හරි. අපි නම් තවත් එකකට යමු මේ විදියට. ලියන්න මෙහෙම ඊළඟ උදාහරණයේ විදියට මම දැන් තව පොඩ්ඩක් වෙනස් කරලා මේක දෙන්නේ. ඒතර ඒ වගේ ප්‍රශ්නත් ඕගොල්ලන්ට ලැබෙනවා කරන්න. හරි ලියන්න මෙහෙම ඊළඟ උදාහරණය. කිසියම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ऐक्य කිසියම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ऐक्य කිසියම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ऐक्य අංශක 3600ක් නම් අංශක 3600ක් නම් හරිද අංශක 3600ක් නම් එම බහුවස්ත්‍රයේ ඇති පාද ගණන සොයන්න. එම බහුවස්ත්‍රයේ ඇති පාද ගණන සොයන්න. එම බහුවස්ත්‍රයේ ඇති පාද ගණන සොයන්න. හරි. එහෙනම් ඔන්න ඔය වගේ උදාහරණයක් බලන්න කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ අපිට පාද ගණන හොයන්න කියලා කියන්නේ. පාද ගණන කියන්නේ මොකද්ද? n වල අගය හොයන්න. හරි. n හොයන්න කියලා කියන්නේ මේක දන්නවා. අභ්‍යන්තර කෝණ වල එකතුව දීලා තියෙනවා 3600යි කියලා. ඒතර අපේ සූත්‍රය තමයි මේක නේද? අභ්‍යන්තර කෝණ වල ऐक्य සමාන වෙනවා අංශක 180 වැඩි කිරීම n ඍණ 2. හරි. ඕක තමයි සූත්‍රය. හරි. එහෙනම් අපි මේක බලමු කොහොමද කරන්නේ කියලා. මේ එකතුව දන්නවනේ නේද? අභ්‍යන්තර කෝණ වල එකතුව. මම එතනට ලියනවා 3600 සමානයි 180 වැඩි කිරීම n ඍණ 2. ඔන්න අපිට සමීකරණයක් මම ගොඩනගා ගත්ත මේකට. එතකොට මේ සමීකරණය විසඳනකොට ඔයගොල්ලෝ මොකද්ද කරන්න ඕන? මෙන්න මේ n හොයන්න ඕන. එතකොට n හොයන්න නම් n ට අමතරව මොනවද මේ පැත්තේ තියෙන්නේ? දෙකක් තියෙනවා 180ක් තියෙනවා. හරි දැන් මේ දෙක වරහන ඇතුලේ තියෙන්නේ. 180 වරහන්ට පිටින් තියෙන්නේ. එතකොට 180 n එක සම්බන්ධ වෙන්නේ කොහොමද? ගුණිතයකින්.
එහෙනම් අපි ඉස්සෙල්ලම මොකද කරන්න ඕන? 180 අයින් කරගන්න ඕන. හරි? දැන් ಗುಣ කිරීමකින් සම්බන්ධ වෙනවා නම් එයා අයින් කරගන්නේ කොහොමද අපි? දෙපැත්තම 180ෙන් බෙදන්න ඕන. හරි? එහෙනම් මොකද වෙන්න ඕන? 3600 බෙදනවා 180ෙන්. මේ පැත්තත් 180ෙන් බෙදනවා. ඒතර මෙයාට මෙයා අයින් වෙලා ගිහිල්ලා මේ පැත්තේ එනවා n ඍණ 2 කියලා. මේ පැත්තේ එනවා මොකද්ද වෙන්නේ? මේ බිඳුවට බිඳුවක් අයින් කරත හැකි. 36ට 18 ඒවා දෙකයි නේද? 360ට කීයද? 20යි. හරි දැන් එහෙම බැරි නම් එකපාරට මේක බෙදලා බලන්න. 360 18න් බෙදන්න. මෙතනට 2යි 36යි බිඳුවට බිඳුවයි. කීයද? 20යි. හරි තව පොඩි දෙයක්යි තියෙන්නේ. මේ ඍණ දෙක මේ පැත්තට ගේනවා. මොකද්ද වෙන්නේ? ධන දෙකක් වෙනවා. එහෙනම් n කියන්නේ කීයද? 22යි. එහෙමනම් අර බහුවස්ත්‍රයේ පාද කීයක් තියෙනවද? පාද 22ක් තියෙනවා. හරි? පාද 22ක් තියෙන බහුවස්ත්‍රයක තමයි මෙන්න මේ අංශක 3600 කියලා අපිට දීලා තියෙන්නේ. හරි. බලන්න ඒක තේරුණාද කියලා පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න බලන්න තේරුණායි? හරි නේද? පැහැදිලි. හරි. අත් ටික පහළ දාලා එන එක ලියාගමු අපි ඉක්මනට. හරි නේද? ඒ කොටස පැහැදිලි. ඔන්න ওই ටික තමයි ඔයගොල්ලෝගේ අර අභ්‍යන්තර කෝණ ගැන දැනුමට තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව 180යි. ඊට පස්සේ චතුරස්‍රයක 360යි. හැබැයි මේක භාවිතා කරලා චතුරස්‍රය හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණයත් හොයන්න පුළුවන්. හරි? ත්‍රිකෝණය ගමුකෝ. 180 වැඩි කිරීම n ඍණ 2. ත්‍රිකෝණේ පාද 3යිනේ. 3 ඍණ 2. 180 වැඩි කිරීම 1. කීයද? 180යි. ඔන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව 180යි. හරිද? ඊට පස්සේ චතුරස්‍රයක් ගත්තොත් n කියන්නේ 4. 4 ඍණ 2. 2යි. 180 දෙකෙන් වැඩි කරාම කීයද? 360යි. හරි එහෙනම් මේක ඕනෑම චතුරස්‍ර ඕනෑම බහුවස්ත්‍රයකට අපිට වළංගු විදියට ගන්න පුළුවන් සූත්‍රයක්. හරිද? ඒක පාඩම් කරලා තියාගන්න. හරි ඊළඟට මම යනවා ඔයගොල්ලෝගේ පොතේ තියෙනවා ගානක් ඒක හදමු. බලන්න අභ්‍යාසය 25.1 අභ්‍යාසය. මේ මම නොකරන ප්‍රශ්න ටික හෝම්වර්ක් විදියට කරන්න. ඒතර මම ඊළඟ දවසේදී ඒක ඉක්මනට බලනවා. මේ 25.1 අභ්‍යාසයේ දෙවෙනි ප්‍රශ්නය බලන්න. දෙවෙනි ප්‍රශ්නය. සප්තාශ්‍රයක අභ්‍යන්තර කෝණ 4ක් අංශක 100 අංශක 112 අංශක 130 අංශක 150 වේ. ඉතිරි කෝණ සමාන වේ. ඉන් එකක අගය සොයන්න. හරි ඒ කියන්නේ අර කෝණ තුනක් සමාන වෙන කෝණ තුනක් නෙවෙයි ඉතිරි කෝණ සමාන වෙනවලු.
එහෙමනම් එක කෝණයක අගය කීයද කියලා අහන්න. හරි. ඉස්සෙල්ලම බලමු සප්තාශ්‍රයක් නේ. සප්තාශ්‍රයක් කියන්නේ මොකද්ද? පාද කීයක් තියෙනවද? කීයද? පාද 7යි. හරි දැන් ඔන්න ඔයගොල්ලන්ට අන්මියුට් කරලා උත්තර දෙන්න පුළුවන්. හරි අවශ්‍ය වෙලාවට අන්මියුට් කරලා උත්තර දෙන්න. කීයක් තියෙනවද පාද? 7යි. හරි. එතකොට අපිට මුලින්ම අවශ්‍ය වෙනවා මොකද්ද? මේ සප්තාශ්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? එකතුව දන්නේ නැතුව බෑනේ නේද? කිසියම් කෝණ ගාණක් දැනගත්තා කියලා. එහෙනම් මුලින්ම හොයන්න ඕන මොකද්ද? අභ්‍යන්තර කෝණ 7 එකතුව. හරි? අභ්‍යන්තර කෝණ 7 එකතුව තමයි අපි මුලින්ම හොයාගන්න අවශ්‍ය වෙන්නේ. හරිද? පැහැදිලිද? හරි. එහෙනම් මම යනවා ඒක හොයන්න ඉස්සෙල්ලම අපි එහෙනම් ලියමු මේ විදියට මාත් එක්කම කරමු. හරි. ඔයගොල්ලෝ මෙහෙම ලියන්න 25.1 අභ්‍යාසය කියලා දාලා පොතේ දෙවෙනි ප්‍රශ්නය කියලා ලියන්න. හරිද? එතකොට අපි දැනගන්න ඕන දැන් සප්තාශ්‍රයක් වහම කෝණ 7ක් තියෙනවා. ඒ කෝණ 7 එකතුව කීයදනේ? 4ක් දන්නවා. තව 3ක් තියෙනවලු. ඒ 3 සමානයිලු. එහෙමනම් ඒකක අගය කීයද කියලා අහන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලම කරමු මොකද්ද? සප්තාශ්‍රයක අභ්‍යන්තර කෝණ 7 එකතුව. හරි? එහෙනම් ලියන්න ඉක්මනට. සප්තාශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. සප්තාශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. කොහොමද බලන්න ඉක්මනට? අභ්‍යන්තර කෝණ 7ක් තියෙනවා. එහෙනම් 7 එකතුව කීයද? සප්තාශ්‍රය කියන්නේ පාද 7යි. හරි ඉක්මනට ආදේශ කරලා සුළු කරලා බලන්න කීයක් දෙන්නේ අභ්‍යන්තර කෝණවල එකතුව. මේ මෙතන මතක තියාගන්න මේ ಗುಣ කිරීමේ ලකුණු නොදැම්මත් ගැටලුවක් නැහැ. හරි වරහණ දානවා කියන්නේ ಗುಣ කිරීම තමයි. ඕනනම් ಗುಣ කිරීමේ ලකුණු දාලා ලියන්න නැතුව ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරිද හොයාගත්තද? කීය දෙන්නේ? 180 වැඩි කිරීම n කියන්නේ 7යිනේ නේ. සප්තාශ්‍රයක් කියන්නේ පාද 7යිනේ. 4 ඍණ 2. ඒ කියන්නේ 180 වැඩි කිරීම 5. බලන්න 180 5න් වැඩි කරාම කීයද? 180 වැඩි කිරීම 5. බිංදුවයි 5 වරක් 8 40යි 4ක් ඉතුරුයි 5 වරක් 1 5යි 4යි 9යි. කීයද? අංශක 900ක්. හරි ඔන්න අපි හොයාගත්ත අංශක 900ක් තමයි මේ දීපු බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණ 7 එකතුව. දැන් අපිට ප්‍රශ්නේ දෙනවා හරිද බලන්න. ලියලා ඉවරද ඔයගොල්ලෝ? හරි දැන් ප්‍රශ්නේ දෙනවා මෙන්න මෙහෙම දෙයක් නේද? එක කෝණයක් අංශක 100යි. තව එකක් 112යි. තව එකක් 130යි. තව එකක් 150යි. කෝණ කීයක් දීලාද? 1යි 2යි 3යි 4යි. තව කෝණ කීයක් තියෙනවද? සප්තාශ්‍රයක ඔක්කොම 7යිනේ. තව එහෙනම් 3ක් තියෙනවා. ඉතිරි කෝණ සමානයි. ඒ කියන්නේ ඒ කෝණ තුන සමානයි. අපි හිතමු එක කෝණයක් x කියලා. එහෙනම් ඒ කෝණ තුනම මොකද්ද වෙන්න ඕනේ? x බැගින් වෙන්න ඕනනේ. එකක් x අනිත් එකත් x අනිත් එකත් x. හරි x ඒව තුනක් එකතු කරාම කීයද? 3යි x. එහෙනම් මට මේක ලියන්න පුළුවන් කොහොමද? x ධන x ධන x අර 7 එකතු කරනවා. x ධන x ධන x ධන මේ දීපු හතර ලියා ගන්නවා 100 ධන 112 ධන 130 ධන 150.
හරිද බලන්න තේරුණාද? හරි ඔන්න කෝණ 7 ලියාගත්තා. මේ 4 දුන්නා. අපි දන්නවා 7ක් තියෙනවා කියලා සප්තාස්ත්‍රයක් කිව්වහම ඒ කෝණ තුන සමානයිලු ඉතිරි ඒවා. එන එකක් x නම් අනිත් ඒවත් x වෙන්න ඕන. x ධන x ධන x මේ දීපු 4. ඔන්න 7ම එකතු කරලා පිළිතුර කීයක් දෙන්න ඕන? 900ක්. හරි මොකද සප්තාස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව 900. අපි හොයාගත්තනේ ඒක. එහෙනම් 900යි මේක සමාන වෙන්න ඕන. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. x ධන x ධන x කියන්නේ කීයද? 3x. මේ ටික එකතු කරමු. කීයද තියෙන්නේ බලන්න 100 112 130 150 2යි 4යි 5යි 9යි මෙතන එනවා 4 492ක් මේක සමාන වෙනවා අංශක 900ට මොන සමීකරණයක් ආවා මුලින්ම මේ ධන 492 එහා පැත්තට යනවා එතකොට එනවා 3x සමානයි 900 ඍණ 492 මේක අඩු කරලා බලමු 900න් 492ක් අඩු කරාම කීයද කියලා 8යි මෙතන 9න් 9ක් බිඳුවයි මෙතන තියෙන 8 8න් 4ක් 4යි එහෙනම් අපිට එනවා 408ක් කියලා 3x කියන්නේ 408 නම් x කියන්නේ 3ෙන් බෙදන්න හරි එහෙනම් x කියන එක එනවා පොඩ්ඩක් බලමු බෙදලා 3ෙන් මේ සුළු කිරීම ඔයගොල්ලෝ වෙන තැනක කරන්න ගැටලුවක් නැහැ හරි 408 3ෙන් බෙදන්න ඕන 408 3ෙන් බෙදනවා 4ට 3 1යි 1 වරක් 3 3යි එකක් ඉතුරුයි 10ට 3යි 3 වරක් 3 9යි එකක් ඉතුරුයි මෙයට මෙහෙට ගත්ත 18යි 18ට 3 ඒවා 6යි 6 වරක් 3 18යි ඉතිරි බිඳුව එහෙනම් කීයද උත්තරය 136යි හරි එහෙනම් අර ඉතිරි කෝණ තුනම එකක් 136 ගානේ වෙන්නේ හරි අපෙන් අහන්නේ එක් කෝණයේ අගය කීයද අංශක 136යි තේරුණාද බලන්න මේක දුන්නේ නැහැ හොයන්න කියලා කිව්වෙත් නැහැ නේද හැබැයි අපිට ඒක නැතුව හොයන්න බෑ මොකද අපි දැනගන්න ඕන මේ කෝණ හත එකතු කරාම කීයක් දෙන්නේ හරි එහෙනම් ඔන්න මතක තියාගන්න මේ වගේ ප්‍රශ්න ආවම අපි ඉස්සෙල්ලාම අර අභ්‍යන්තර කෝණවල එකතුව හොයන්න මේ සූත්‍රය භාවිතා කරලා ඊට පස්සේ ඒකතුව සමාන කරන්න අර දීපු කෝණවල එකතුවට හරිනේ පැහැදිලි නේද හරි ඉක්මනට එහෙනම් ඒකත් හදාගමු හරි දැන් මේ වගේ ගණන් ඕන තරම් අපිට මේකෙන් හදන්න පුළුවන් නේද? දැන් මෙතන තියෙන පාද 7ක් තියෙන එකනේ සප්තාශ්‍රයක් නේ. ඔය වගේ දැන් ෂඩාශ්‍රයක් කිව්වොත් නේද? දශාශ්‍රයක් කියලා නේද? ඕන තරම් අපිට ගණන් හදන්න පුළුවන්කම තියෙනවා. හරි දැන් ඒ කොයි විදියට ආවත් ඔයගොල්ලෝ තේරුම් ගන්න. දැන් මේ උදාහරණය කරයින් පස්සේ කොහොමද මේ වගේ ප්‍රශ්නයකට අපි එන්න ඕන කියලා. හරි දැන් මේ තියෙන අභ්‍යන්තර කෝණ ආශ්‍රිතව නම් අපි දැනගන්න ඕනේ මේ අභ්‍යන්තර කෝණවල එකතුව හොයන්න මුලින්ම. හරි ඊට පස්සේ තමයි ඒ කෝණ ටික එකතුව අර සම්පූර්ණ එකතුවට සමාන කරලා අපි මේක සමීකරණයක් විදිහට විසඳලා අහලා තියෙන ප්‍රශ්නයට පිළිතුර ලබා ගන්න ඕන. හරි නේද? පැහැදිලිනේ? නැද්ද? තේරුණාද නැද්ද? ඔබලන්ට තේරුණාය?
හරි. මම තව ටිකක් එහාට යන්නම් මේකේ. ඊළඟට ඔයගොල්ලෝ අනුමාතෘකාවක් ලියා ගන්න. මම ඒක කරලා ආයෙත් මේ වගේ ප්‍රශ්නයකට එන්නම්. අනුමාතෘකාවක් ලියා ගන්න. සවිදි බහුවස්ත්‍ර. සවිදි බහුවස්ත්‍ර. සවිදි බහුවස්ත්‍ර. හරි. ඔන්න හොඳට අහගන්න මොකද්ද සවිදි කියන්නේ? සවිදි කියන එක අහලා තියෙනවද නැද්ද? අටේදී අහලා තියෙනවද? සවිදි බහුවස්ත්‍ර. සවිදි බහුවස්ත්‍ර කියන්නේ මොකක් හරි බහුවස්ත්‍රයක් දුන්නොතින්. හරිද? මොකක් හරි බහුවස්ත්‍රයක් දුන්නොතින් පාද ඔක්කොම සමාන වෙන්න ඕන. ඒ කියන්නේ එක පාදයක දිග සෙන්ටිමීටර් 5ක් නම් හැම පාදයම 5ක් වෙන්න ඕන. හරි? පාද සමාන වෙන්න ඕන. පාද එකක් දෙකක් නෙවෙයි මොකද්ද? සියල්ල සමාන සහ තව එකක් වෙන්න ඕන අභ්‍යන්තර කෝණ සියල්ල සමාන වෙන්නත් ඕන. හරි? පාද ඔක්කොම සමාන වෙන්නත් ඕන බහුවස්ත්‍රයේ ඒ වගේම අභ්‍යන්තර කෝණත් සමාන වෙන්න ඕන ඔක්කොම. එතකොට අපි ඒ වගේ එකට කියනවා මොකක් කියලාද? සවිදි බහුවස්ත්‍රයක් කියලා. හරි? සවිදි කිව්වොත් මතක තියාගන්න පාද ටිකත් සමානයි කෝණ ටිකත් සමානයි කියන එක. හරිද? සවිදි කියන්නේ මොකද්ද? සවිදි කිව්වොත් අපි මොනවද තේරුම් ගන්න ඕන. හරිද? දැන් හිතන්න මෙහෙම. ඔන්න බහුවස්ත්‍රයක පාද හතරක් තියෙනවා. හරි? බහුවස්ත්‍රයේ පාද හතරක් තියෙනවා. ඒ පාද හතරක් තියෙන බහුවස්ත්‍රය පාද හතරක් තියෙනවා නම් අපි කියනවා චතුරස්‍රයක් කියලා. හරි? ඒ චතුරස්‍රය සවිදි එක. හරි? සවිදි චතුරස්‍රයක්. එහෙනම් සවිදි චතුරස්‍රයක් වෙන්න පුළුවන් එකම එකයි තියෙන්නේ. මොකක්ද ඒ? පාදත් සමාන වෙලා කෝණත් සමාන වෙන්න ඕන. මොනවද ඒ? මේක නේද? පාද හතරත් සමාන වෙලා මෙන්න මේ කෝණ හතරත් සමාන වෙලා තියෙනවා. අංශක 90 ගානේ කෝණ හතරක් තියෙනවා. මොකද්ද? සමචතුරස්‍රයක්. හරි එහෙනම් සවිදි චතුරස්‍රයකට විශේෂ නමක් කියනවා අපි සමචතුරස්‍රය කියලා. හරි? ත්‍රිකෝණයක්ක් තියෙනවා සවිදි ඒවා. අපි ගමු මෙහෙම ත්‍රිකෝණයක්. මේ පාද තුනත් සමානයි. ඒ වගේම මේ කෝණ තුනත් හරියටම සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණයට අපි විශේෂ නමක් කියනවා මොකක්ද? සමපාද ත්‍රිකෝණ. හරි? හැබැයි පංචාශ්‍ර, ෂඩාශ්‍ර ඔය වගේ නැහැ ඕම නම්. ඒවට සවිදි කියලා තමයි අපි කියන්නේ. හරිද? පැහැදිලිද සවිදි කියන්නේ මොකක්ද කියන එක? සවිදි බහුවස්ත්‍රයක් කිව්වොත් මොකද්ද වෙන්න ඕන? පාද සියල්ල සමාන වෙන්නත් ඕන. ඒ වගේම අභ්‍යන්තර කෝණ සියල්ලත් සමාන වෙන්න ඕන. හරිනේ පැහැදිලි නේද? හරි. වෙන පාට පෑනකින් ලියා ගන්න මෙහෙම මේ අනුමාතෘකාව යටතේ කිසියම් බහුවස්ත්‍රයක පාද සියල්ල සහ අභ්‍යන්තර කෝණ සියල්ල පාද සියල්ල සහ අභ්‍යන්තර කෝණ සියල්ල සමාන නම් එය සවිදි බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වේ. එය සවිදි බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වේ. එය සවිදි බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වේ.
හරිද? ඔන්න එන හොඳට මතක තියාගන්න සවිදි කියන එකේ තේරුම මොකද්ද? පාද ඔක්කොම සමාන වෙන්නත් ඕන. ඒ වගේම අභ්‍යන්තර කෝණ සියල්ලම සමාන වෙන්නත් ඕන කියන එක. හරි? එතකොට මේ විශේෂ සවිදියව තියෙනවා ඒවට කියන නම් පාද තුනක් තියෙන ත්‍රිකෝණයක් සවිදි නම් අපි ඒකට කියනවා සමපාද ත්‍රිකෝණයක් කියලා. පාද හතරක් තියෙන එකට අපි කියනවා චතුරස්‍රයක් කියලා. සවිදි චතුරස්‍රය කිව්වොත් ඒක විශේෂ දෙයක්. මොකක්ද ඒ? සම චතුරස්‍රය. හරි? ඒ ටික ලියන්න ඕනේ නැහැ නේද? ඒ ටික මතක තියාගන්න. හරි. එහෙනම් අපි තවත් ප්‍රශ්නයක් ලියමු. දැන් මම ඔන්න අර කලින් කරපු කොටසත් එක්ක මේ සවිදියක සම්බන්ධ කරගෙන යන්න හදන්නේ. ලියන්න ඊළඟ ප්‍රශ්නය මේ විදියට. අලුත් ප්‍රශ්නයක් විදියට ලියන්න. පාද 12ක් ඇති ප්‍රශ්නයක් විදියට ලියන්න. හරි? පාද 12ක් ඇති සවිදි බහුවස්ත්‍රයක 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 අභ්‍යන්තර කෝණයක අගය සොයන්න. පාද 12ක් ඇති සවිදි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක අගය සොයන්න. හරි. ඔන්න හොඳට බලාගන්න එහෙනම් මේ වගේ ප්‍රශ්නයක් කොහොමද කරන්නේ? හරි. සවිදි කිව්වොත් අපි කොහොමද කරන්නේ? හරි. පාද කීයක් තියෙනවද? 12ක් තියෙනවද? හරි. එතකොට පාද 12ක් තියෙනවා නම් ඒකේ අභ්‍යන්තර කෝණ කීයක් තියෙන්න ඕනද? 12ක් තියෙන්න ඕන. හරි පැහැදිලි නේද? පාද ගන්නට අභ්‍යන්තර කෝණ සමානයිනේ. හරි. එහෙනම් අපි මෙහෙම කරමුද ඉස්සෙල්ලම? අර අභ්‍යන්තර කෝණ 12 ඓක්‍ය හොයලා ඉමු. හරි. ඒ කියන්නේ පාද 12ක් තියෙන බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණවල ඓක්‍ය හොයලා ඉමු. හරි. ඉක්මනට මේ වැඩේ කරමුකෝ. අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය. ඒ කියන්නේ අභ්‍යන්තර කෝණ 12ක් නේද? අභ්‍යන්තර කෝණ 12ක තමයි ඓක්‍ය හොයන්න හදන්නේ. හරි. මොකද පාද 12ක් තියෙනවලුනේ. කොහොමද හොයන්නේ? සූත්‍රයෙන්. මොකක් සූත්‍රය? 180 වැඩි කිරීම n ඍණ 2. හරි. හදමුද බලන්න ඉක්මනට. කීයද බලන්න උත්තරේ එන්නේ? 180 වැඩි කිරීම n කියන්නේ 12යිනේ. 12 ඍණ 2. ඒ කියන්නේ කීයද බලන්න? 180 වැඩි කිරීම 12න් 2ක් අඩු කරාම 10යි. එහෙනම් පිළිතුර එනවා කීයක්ද? 1800යි. හරි? ඒ කියන්නේ අර කෝණ 12 එකතුව 1800යි. හරි. දැන් අහන්නේ මොකද්ද අපෙන්? එක කෝණයක අගය. හරි? එතකොට දැන් අපි දන්නවා මේකේ කෝණ 12ක් තියෙනවා. මේකේ වචනයක් දුන්න නේද මුලින්ම මොන වගේ බහුවස්ත්‍රයක් කියලාද? සවිදි බහුවස්ත්‍රයක්. සවිදි කියන්නේ මොනවද? පාද ඔක්කොම සමානයි, කෝණත් ඔක්කොම සමානයි. එහෙමනම් එක කෝණයක අගය වගේ තමයි අනිත් ඒ කියන්නේ ඒ වගේම තමයි අනිත් 11 අගය. හරි? ඒ කියන්නේ එකක් x නම් අනිත් ඒවත් x. හරිද? ඒ කියන්නේ කිසියම් අගයක් 12 වතාවක් එකතු කරාම තමයි මේ අගය ඇවිල්ලා තියෙන්නේ. හරි එහෙනම් මේ එක කෝණයක් ගන්න කොහොමද? මේ ඔක්කොම අගය මොකද කරන්න ඕන අපි? 12න් බෙදන්න ඕන. හරි? කෝණ 12ක එකතුවනේ මේ 1800 කියන්නේ. හරිද? පැහැදිලිද? හරි එහෙනම් අපිට පුළුවන් මොකද්ද? එක් අභ්‍යන්තර කෝණයක අගය සමානයි ඔක්කොම කෝණවල අගය 1800යි කෝණ 12ක් තියෙනවා. ඒ 12ම සමානයි. එහෙනම් අපි මේක 12න්
බෙදනවා. හරිද? 1812න් බෙදලා බලමු කීයක් දෙන්නේ. මෙතනට 1යි 12යි 6ක් ඉතුරුයි 60ට. 60ට 12 5යි 5 වරක් 12 60යි ඉතිරි බිඳුවයි බිඳුවට 12 බිඳුවයි. එහෙනම් කීයක් දෙන්නේ? එක කෝණයක් අංශක 150යි. හරිද? එක කෝණයක් අංශක 150යි. හරි. බලන්න තේරුණාද කියලා එක කියපු දේ? සවිදි කිව්වොත් කොහොමද කරන්නේ? හරි. සවිදි කිව්වොත් ඔක්කොම කෝණ සමානයි. ඒ කියන්නේ එක කෝණයක අගය ගන්න නම් ඒ මුළු එකතුව අපි 12න් බෙදුවාම හරි. මෙතන නම් 12යි. 15ක් කිව්වොත් 15යි. 20ක් කිව්වොත් 20ෙන්. හරිද? පැහැදිලි නේද? හරි. ඉක්මනට ඒක හදාගමු එහෙනම්. හරිද? එහෙනම් ඔන්න සවිදි බහුවස්ත්‍රයක් කිව්වොත් ප්‍රශ්නයක් කරන විදිය. මම ඊළඟට තවත් ඔයගොල්ලන්ගේ පොතේ තියෙන ගානකට යන්නම්. මේක තව පොඩි කොටසක් ඉතුරු වෙයි අද දවසේදී. ඒක අපි ඊළඟ දවසට ගමු. බාහිර කෝණ ගැන අද දවසේදී නම් ඔන්න අපි අභ්‍යන්තර කෝණ ගැන තමයි කතා කරේ. හරි. මේක අන්තිම අභ්‍යාසයට යමු. ඒ කියන්නේ මම අර සවිදි කොටස තමයි අභ්‍යන්තර කෝණ වලට පස්සේ කරේ. මොකද අපිට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් නිසා ඒ කොටස. හරි. බලන්න 63 පිටුව. මෙතන බාහිර කෝණ ගැනක් තියෙනවා. ඒකින්ද අපි ඒ ටික මම ඊළඟ දවසේදී ගන්නවා. හරි. ඒක ඕනේ මම තව ප්‍රශ්නයක් දෙන්නම්. මේ අභ්‍යාසය අපි ඊළඟ දවසේදී ගමු. ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න මෙහෙම. මොකද අර බාහිර කෝණ නැතුව මේ ටික කරන්න පොඩ්ඩක් අපහසුයි. ඊළඟ ප්‍රශ්නේ ලියන්න මෙහෙම. සවිදි ෂඩාශ්‍රයක සවිදි ෂඩාශ්‍රයක එක් අභ්‍යන්තර කෝණයක අගය සොයන්න. සවිදි ෂඩාශ්‍රයක එක් අභ්‍යන්තර කෝණයක අගය සොයන්න. සවිදි ෂඩාශ්‍රයක එක් අභ්‍යන්තර කෝණයක අගය සොයන්න. හරි. දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට කලින් ක්‍රමය පැහැදිලි ඇති නේද? දැන් මෙතන දෙනවා ෂඩාශ්‍රයක් කියලා. හරි.
මම පොඩි වෙලාවක් දෙන්නම් විනාඩි 2ක් දෙන්නම්. ඉක්මනට හදන්න පුළුවන් ප්‍රශ්නෙට උත්තරය. හරි බලන්න ඉක්මනට හද තනියම. හරිද පිළිතුර ගත්තද? තාම හදනවද? මොකද මුලින්ම කරන්න ඕන? මුලින්ම කරන්න ඕන අපි දුන්නේ ෂඩාශ්‍රයක් කියලා නේද? මුලින්ම කරන්න ඕන අර අභ්‍යන්තර කෝණවල එකතුව හොයන්න ඕන. හරි එකතුව දන්නේ නැතුව බෑනේ එක කෝණයකගේ හොයන්න නේද? හරි එහෙනම් අපි මොකද කරන්නේ? අභ්‍යන්තර කෝණ කීයක් තියනවද? 6ක් තියනවානේ. ෂඩාශ්‍රයක් කිව්වහම. එහෙනම් අභ්‍යන්තර කෝණ 6ේ අයික්‍ය හොයනවා. කීයද? 180 වැඩි කිරීම පාද ගණන 6යිනේ. 6 ඍණ 2. ඒ කියන්නේ 180 වැඩි කිරීම 4. කීයද බලන්න? 4 වරක් බිඳුව බිඳුවයි 4 වරක් 8 32යි 3ක් ඉතුරුයි 4 වරක් 1 4යි 3යි 7යි. කීයද? අංශක 720ක් එනවා. ඒ අභ්‍යන්තර කෝණ 6 එකතුව. හරි දැන් කෝණ 6ක් තියෙනවා. ඒ කෝණ 6ම සමානයි. ඒ 6 එකතුව 720යි. එහෙනම් එකකගේ කොහොමද හොයන්නේ? මේ 720 බෙදන්න ඕන කීයෙන්ද? කෝණ 6ක්නේ. 6ම සමානයිනේ. එහෙනම් 6ෙන් බෙදනවා. 720 6ෙන් බෙදනවා. බලන්න 720 6ෙන් බෙදුවම කීයද? 7ට 6 ඒවා 1යි 1 වරක් 6 6යි එකක් ඉතුරුයි 12ට 6 ඒවා 2යි දෙවරක් බිංදු දෙවරක් 6 12යි බිංදුවට බිංදුවයි. එහෙනම් පිළිතුර කීයක් දෙන්නේ? අංශක 120යි. හරි අංශක 120යි. හරිද ඒක? ගත්තා හරිද පිළිතුර? හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ඒ වගේ අර සවිදි කතාවක් දුන්නොත් ඒ කියන්නේ එක අභ්‍යන්තර කෝණයක්වත් දෙන්න අවශ්‍ය නැහැ. පාද ගාන දන්නව නම් ඔයගොල්ලෝ පුළුවන් සවිදි කිව්වට පස්සේ එක කෝණයක අගය හොයන්න. හරිද? ඒතකොට මම අද දවසේදී ඔයගොල්ලෝ පොඩ්ඩක් මතක් කරා අර පරණ දේවලුත් නේද? ඒ මතක් කරලා තමයි අපි අලුත් කොටසකට ආවේ. ඒතර මම හිතන්නේ අද දවසේදී අර විශේෂයෙන් මතක තියාගන්න ඕන දේවල් තමයි මේක. ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 වැඩි කිරීමේ n ඍණ 2 කියන සූත්‍රයෙන් ගන්න පුළුවන්. හරිද? n කියන්නේ පාද ගණන. ඊළඟට සවිදි බහුවස්ත්‍රයක් කිව්වොත් සවිදි කියන්නේ මොකක්ද? පාද සියල්ලම සමාන වන සහ කෝණ සියල්ලම සමාන වන බහුවස්ත්‍රයකට අපි කියනවා සවිදි බහුවස්ත්‍රයක් කියලා. ඒතර අපි එක කෝණයක අගය හොයන්න කිව්වොත් සවිදි බහුවස්ත්‍රයක ඒ ඔක්කොම කෝණවල හොයලා කෝණ ගාණයෙන් බෙදුවට පස්සේ අපිට එනවා එක කෝණයක අගය.
හරිද? මේක තව පොඩි කොටසක් ඉතුරු වෙනවා බාහිර කෝණ ගැන. අපි ඒක ඊළඟ දවසේදී ගමු. ඔයගොල්ලෝ මෙන්න මේ අභ්‍යාසය කරලා ඊළඟ දවසේදී ජොයින් වෙන්න මාක් කරගන්න 25.1 අභ්‍යාසය. ඒ වගේම පුනරීක්ෂණ එකක් කරන්න කලින් දේවල් මතක් කරගන්න. මෙන්න මේ 25.1 අභ්‍යාසය කරන්න. හරි මම ඒක එක ප්‍රශ්නයක් කරා දෙවෙනි ප්‍රශ්නය. තව ප්‍රශ්න තුනක් තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. හරි මේව පොඩ්ඩක් බලන්න කල්පනා කරලා. හොඳේ. තුන්වෙනි ප්‍රශ්නේ එහෙම. ABCD චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ වල සමච්ඡේදකය ඕහිදී හමු වේ. හරි එතකොට දැන් මුලින්ම අහනවා A ධන B ධන C ධන D හි අගය සොයන්න කියලා. හරිද? මම පොඩි උදව්වක් කරන්නම් අන්තිමට මේක හදන විදිය. මෙන්න මේ කෝණය නේද බලන්න මේ ABCD කියන්නේ මොන වගේ එකක්ද? චතුරස්‍රයක්නේ. ඒතර චතුරස්‍රයක් නම් පාද කීයක් තියෙනවද? 4යිනේ. මේ තියෙන එක අභ්‍යන්තර කෝණයක්. මේ තියෙන්නේ තව එකක්. මේ තියෙන්නේ තව එකක්. මේ තියෙන්නේ තවත් එකක්. මට කියනවාද මෙන්න මේකේ අගය කීයද කියලා? මේ කෝණයේ අගය කීයද? පුළුවන්ද කිය? මේ කෝණය කියන්නේ මම මේ ඔක්කොම රවුන්ඩ් කරපු ටික නෙවෙයි. හරි මේ මෙතන A ශීර්ෂයේ අභ්‍යන්තර කෝණය කීයද? A කෑලි දෙකක් නේද එකතු වෙන්නේ එතනදී. එහෙනම් මේ අභ්‍යන්තර කෝණය කීයද? 2යි A. හරිද? මේක කීයද? 2යි B. මේක කීයද? 2යි C. මේක කීයද? 2යි D. හරි හදන්න තනියම උත්සාහ කළා. මම තව දෙයක් පොඩ්ඩක් මතක් කරන්න. මෙන්න මෙහෙම තිබුණොත් මේ හදන ඒවට උදව්වක් කරන්නේ. හරි මෙහෙම තිබුණොත් 5යි A ධන 5යි B සමානයි 40 කියලා තිබුණොත් හරිද? අපිට කියන A ධන B වල අගය හොයන්න කියලා. A ධන B කියන්නේ කීයද? මොකද කරන්නේ? සාධක මතකයි නේද? 5යි A ධන 5යි B කියනකොට 5 කියන එක මේ දෙකට පොදුයි. නේද? එහෙනම් අපිට පුළුවන් 5ක් මෙහෙම එළියට අරගෙන අර ඉතිරි සාධක වරහන් ඇතුලේ ලියන්න. 5යි A කියන්නේ 5 වැඩි කිරීම A. එතනින් A එක ඇතුලේ ඉතුරු වෙනවා. 5යි B කියන්නේ 5 වැඩි කිරීම P. 5 එළියට එනවා. B එක මෙතන ඉතුරු වෙනවා. මේක 40ට සමාන වෙනවා. අපෙන් ඇහුවේ A ධන B වලාගේ. ඒතර මේ දෙපැත්තම 5න් බෙදුවට පස්සේ අපිට පුළුවන් A ධන B වලාගේ කීයද 8යි කියලා හොයන්න. හරි පැහැදිලිද? මේවත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඒ අභ්‍යාසය කරන්න. හරි පැහැදිලිනේ? ඔන්න මතක තියාගන්න මේ ටික. මම ඊළඟ දවසේදී මේ ටික හදන විදිය කතා කරලා අපේ තව ඉතිරි කොටසත් කතා කරලා අපේ පාඩම ඉවර කරන්න පුළුවන්.